අපි අර මූලික ප්‍රතිපදාවට නැත්තම් අපි කරන්න ඕනේ මොකද්ද කියන එක ප්‍රශ්න නැගෙන හින්දා බොහෝ වෙලාවට ඒකට මොකද්ද අපිට ගන්න තියෙන උපක්‍රමය නැත්තම් මොකද්ද ඒකට අපිට ගන්න තියෙන පියවර කියන එකට පොඩි රුකුලක් දෙන අර්ථයෙන් මම මේ මුල් ටික මතක් කරන්න හිතුවේ. ඒකට මේ මම ගන්නේ අපි හැමෝම දන්න සූත්‍රයක්. ඒ තමයි සබ්බාසෝ සූත්‍රය. අපි අර උදේත් කතා කරමු නිසාම මට ඒකත් එක්ක හිතුනේ මේ හැමෝටම ඕක පොඩ්ඩක් මතක් කරා නම් හැමෝම පොඩි උදව්වක් ගනී කියන එක. සබ්බාසෝ සූත්‍රය මම මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒකේ තියෙන අර ධර්ම න්‍යාය උලුප්පනවා කියන එකෙන්ම නෙමෙයි සූත්‍රය. ඒකේ තියෙනවානේ අර ප්‍රහාණය කරන්න පුළුවන් විදි ටිකක් ගැන බුදුහාඳුරෝ කියමු. අන්නේ පියවර ටිකේ අපිට අපේ ප්‍රායෝගික ජීවිතෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක තේරුම් කරගන්න තමයි මම ගන්නෙ. ඒක කෙනෙක් කල්පනා කරොත් එimhe සබ්බාසෝ සූත්‍රයේ මේ දැන් ධර්ම න්‍යාය පැහැදිලි කරන්නයි ගන්න කියලා ඒක නෙමෙයි දැන්ට පොඩ්ඩක් මතය. ඒකේ තියෙන ඉතුරු ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන එක. හරිද? අපි ඒක පොඩ්ඩක් කතා කරා යන් එතකොට අදහස ගන්න පුළුවන් වෙයි. මේ තියෙන සබ්බාසෝ සූත්‍රය සර්ච් කරලා බලන්න tripitaka.lk tripitaka.lk pitaka.lk හැම එකෙම මේක බලන්න පුළුවන් වෙයි. මේකේ බුදුහාඳුරෝ මේ සියලු ආශ්‍රව සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය දේශනා කරපු සූත්‍රය බොහෝ පිරිස දන්නවා මේක. ඒකේ මුලින්ම බුදුහාඳුරෝ පෙන්වන්නේ මේ මෙන්න මේ හතරවෙනි ඡේදය පොඩ්ඩක් බලනවා නම් උනට පෙනේ. මෙන්න මෙතන කියනවා මහණෙනි සෝවාන් මගනුවණින් පහකල යුතු ආශ්‍රව ඇත. ඒ කියන්නේ ඒකට පාළිය තමයි අපි හැමෝම දන්න දසනා පහතබ්බා කියන. කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. ඒ කොටස තමයි අත්‍තරම අර අපි කතා කරමින් සාකච්ඡා කරමින් අපි උත්සාහ කරන්නේ හැමදෙස්සෙම මේ කොහොමද ඒක මතු කරගන්නේ කියන එක. ඒ දර්ශනය මතු කරගන්න කියන එක තමයි අපි බොහෝ දුරට කතා කරන්නේ. ඉතින් මම ඒකයි කිව්වේ දැන් දර්ශනය මතු කර ගැනීම අපි පොඩ්ඩක් තියලා, ඒ කියන්නේ ඒකට තමයි මේ මූලාරම්භය ගන්න. කෙනෙක්ට ඒ වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි මේ සූත්‍රය මම මේ වෙලාවේදී ගන්නෙ. ඒකදී ඔය දර්ශනය කියන එක චුට්ටක් අපි තියලා ඊට පස්සේ ටික පොඩ්ඩක් බලන්න. මේකේ කියනවා ස්මෘති සංඛ්‍යාත සංවරයෙන් පහකට යුතු ආශ්‍රව ඇත. ඒ කියන්නේ සිහිය මුල් කරලා. ස්මෘතිය කියන්නේ සිහිය, අවදිය මුල් කරගෙන අවදිය බල ගන්නවගෙන සංවර වීමෙන් ප්‍රහාණය කරන්න ඕන කෙලස් තියෙනවා. සංවර වෙලා. ඒකට කියන්නේ පාළිය අත්ති ආසව සංවර අපහතබ්බා කියන එක. ඊට පස්සේ වෙනවා අත්ති ආසව පටිසේවනා අපහතබ්බා. පටිසේවනා කියලා කියන්නේ ඥාණය මුල් කරගෙන ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. මේ දීර්ඝව අපි කතා කරමු. ඊට පස්සේ ශාන්ති සංඛ්‍යාත අදිවාසනේ. ශාන්ති කියන එක දන්නව ඇති හැමෝම. කන්ති කියලා කියන්නේ. කන්තිය කියලා කියන්නේ මේ ඉවසීම. කන්ති පරමන් තපෝතිතික්කා කියලා බුදුහාමුදුරු වෙන ලස්සන. ඉවසීම තමයි පරම තපස නැත්නම් පරම මේ නිවන් මඟ වඩා ගන්න තියෙන උතුම්ම ආයුධය කියන එක. තපස. ඒක අදිවාසනේ කොටස ඊළඟට පෙන්නන්නේ සීල සංවර සංඛ්‍යාත පරිවර්ජණය. සීලය මුල් කරගෙන පරිවර්ජණය කරලා දුරු කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕන කෙලස් තියෙනවා. පරිවර්ජණය කියන්නේ දුරු කරන්න ඕනේ කියන එක. අතහරිනවා කියන එක. ඊට පස්සේ වීර්ය සංඛ්‍යාත විනෝදනේ. විනෝදනේ කියන්නේ ඔක ඉස්සරහට එයි. ඒ කියන්නේ දෝෂ දකිමින් අපිට නොගිහින් ඉන්න ඕන විදි තියෙනවා ඒවට. අපි මේක පොඩක් කතා කරමු. මම මේ පොඩක් මූලාරම්භය ගන්න. ඊට පස්සේ උපරි මාර්ගත්‍රය හා සංප්‍රයුක්ත බොද්ධයන්ගේ භාවනාවෙන් ප්‍රහකල යුතු ආශ්‍රව ඇත. ඒරොම් පොඩක් පාළියම පොඩක් ආයි කියනනම් මුලින්ම තියෙන දර්ශනයෙන් ප්‍රහාණය වීම. ඒ ප්‍රහාණය වීම නිසා මෙයාව වැටෙනවා මාර්ගයට. අර සාරිපුත්ත හාමුදුරුවෝ එක තැනකදී බුදුහාමුදුරුවෝ අහනවානේ සෝත කියලා කියනවා සාරිපුත්ත මොකද්ද කියන්නේ සෝත කියන අර්ථයෙන් කියලා. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නම. ඊට සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද කියලා අහුවාම ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් සෝතාපන්නයි කියන එක. ඊට අපි මාර්ගයකට වැටෙනවා නම් මාර්ගයකට නිකන් අපි කියන්නේ ඔහේ ගිහිල්ලා අර අතරමං වෙලා ගිහිල්ලා වැටෙන්න බෑනේ. අපි දන්නවත් නැහැ මොකද්ද කියලා එතකොටනේ. මාර්ගයකට වැටෙනවා කියන එකෙන් තේරුම් ගන්න ඒකේ ව්‍යංගය හංගලා තියෙනවා කෙලවර දන්නවා කියන එක. නැත්තම් මාර්ගයට වැටෙනවා කියලා කියන්න බෑනේ. තේනවද? අතරමං වුණා කියලාවත් කියන්න බෑ. තේරෙනවද මම කියන එක? ඒතර මාර්ගයට වැටුණා ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටුණා කියලා කියනකොට හිතන්න එපා මාර්ගය පූර්ණේ කරලා ඒ කෙලවරේ නිවන ලැබෙනවා කියන එක නෙමෙයි උඩ අර්ථයෙන් ගන්නකොට අපි ගත යුත්තේ. නුවණැස පහළ වීම නිසා මාර්ගයට වැටෙනවා. එයා කෙලවර හොඳටම දන්නවා. ඒ නිසා කෙලවරට යනවා. හරිද? ඒක නිකන් කොළඹ ඉඳන් මෙහෙනවා වගේ වැඩක්. මෙහි කෙලවර කලින්ම දන්නවා. ගෙදර ඉඳදී මෙහෙට ආවේ නෑනේ. හැබැයි ගෙදර ඉන්නකොටම දන්නවා මෙතනට යා යුත්තේ කියන එක. ඒ නිසා පළවෙනි අඩිය තියෙන තැන ඉඳන් ඒ සිතුවිල්ල හිතන තැන ඉඳන් අතපය ක්‍රියාත්මක කළ වාහනේ ලෝගෙන කකුල් වලින් පයින් ඇවිදන් ඉන සියලු තැන් අර කෙලවර මුල් වෙලා තියෙන්නේ. ඒක හරියට දනුද්දරේක් ඊහිස ඇදලා මෙහෙම අතහරින්නේ දුනුහිය අතහරින්නේ අපිට එළියට පේන්නේ මෙයා දුනුහිය ඇදහැරියට පස්සේ ගිහිල්ලා වදිනවා ඇති කියලා ඊතලේ. එහෙම නෙමෙයි. එයා කලින්ම ඉලක්කය දැකලා ඉවරයි. ඒ ඉලක්කයට අතහරින්නේ. ඒක හොඳට තේරුම් ගන්න මෙහෙම. ඔය දුන්න අදිනකොට කවදාවත් මේ දනුද්දරේ අර මේ තියෙන ඊතලේ දිහා බලනව නෙවෙයි. එයා එතන නෙවෙයි බලන්නේ. එයා බලන්නේ ඉලක්කය දිහා වුණා. තේනවද?
නිකන් අපි බලනකොට එක මැජික් වගේ කොහොමද ඒ දිහා බලාගෙන මෙතනින් අයින් කරන්න කියන එක. ඒක හරියට මහලුකු ඔක මේ විශ්මයක් නෙමෙයි වාහන එලවන්නේ කොහොමද? ස්ටියරින් එකයි ක්ලච් බ්‍රේක් ඕවා බලවල නෙමෙයි අපි කෙලිම ඉස්සරහා බලන්නේ. තේරෙනවද? ඒතර තේරෙනව නේද අර අපි යම්කිසි දිශානතියකට අපේ ඇහැ යොමු කරාම ඉතුරු වෙන්න ඕන ටික නිකම්ම වෙනවා. මැරතන් එකක් දුවන මිනිස්සු Taman දුවන අඩිය බල බල යන්නේ නැහැ. හැමදෙස්සම කෙලවර බලමින් යන්නේ. හැබැයි කෙලවර බලමින් යනකොට ඒගොල්ලන්ට කකුල පැටලලා වැටෙන්නෙත් නැහැ. ෂුවර් නැති කට්ටිය කෙලවර බලන් යනවා කියලා හිතන් ඉන්නකොට මග වැටෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ස්වර්ණ සර් Google Maps වල උන ඉස්සර ගෙදර ඉඳන්ම ඩෙස්ටිනේෂන් එක දාලා නේද? දාන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඔය අපි ලෝකේ කරන සියලුම ප්‍රතිපදා ඉතින් සියලුම ක්‍රියාමාර්ග මේකට ආසන්නයි. හැබැයි අපි ඒක නුවණ මෙහෙवला කරනවාද කියන එක මත තමයි වෙනස් වෙන්නේ. එකම දේ වුණත් නුවණ දාලා කරොත් ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෝඩකම දාලා කරොත් ප්‍රතිඵලය කොහොමවත් වෙනස් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි එච්චර හිතන්න දෙයක් නැහැ. අපි මෝඩකමින් කරමින් තමයි ගෙවෙන්නේ නැත්තේ. හරිද? ඉතින් මේ ප්‍රහාණය වීම පිණිස තමයි බුදුහාමුදුරුවෝ මේ ටික පෙන්නන්නේ. මට ඉතින් පෙන්වන්න ඕනේ ඔය දර්ශනය කියන එක ඔය වගේ කොටසක් අපි කතා කරමින් ඉස්සරහට යමු. මට මේ මුල් ටිකේ පෙන්වන්න ඕන තැන සංවරය මුල් කරගෙන ඒ කියන්නේ සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කොටසක් තියෙනවා. ඊට පස්සේ පටිසේවණයෙන් ප්‍රහාණය කළ යුතු කොටසක් තියෙනවා. අදිවාසයෙන් ප්‍රහාණය කළ යුතු කොටසක් තියෙනවා. පරිවර්ජණයෙන් ප්‍රහාණය කළ යුතු කොටසක් තියෙනවා. විනෝදන කියන එකේ විනෝදණයෙන් පහ කළ යුතු කොටසක් තියෙනවා. භාවනාවෙන් ප්‍රහාණය විය යුතු කොටසක් තියෙනවා. දැන් මෙහෙමයි. දැන් මම මේ කොටස ගන්නේ අර මම මුලින්ම මතක් කරා වගේ මම ආයෙ පොඩක් අවධාරණය කරනවා. මම මේ මතක් කරන්නේ කෙනෙක් මාර්ගයට පිවිසෙන්න, ඒ කියන්නේ ධර්මයේ ප්‍රගුණ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න මොන තැන් වලින්ද ආරක්ෂා වෙන්න ඕනේ කියන බපසරිය පෙන්වන්න. තේරෙනවද? නැත්තම් මේ කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ මේ සූත්‍රයට. මොකද මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම ගොඩනගන්නේ දර්ශනයත් එක්ක. හරිද? දැන් මේ කියන පියවර ටික අපි ලෞකික සම්මාදිට්ඨිය පැත්තෙන් ඉඳන් හිතමු. මේ පෙන්වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දර්ශනය කියලා. හැබැයි ලෞකික සම්මාදිට්ඨියනොත් මේ කියන කොටස් වලින් අපි හික්මුණොත් ලෝකෝත්තරෙන්ද ඊටම ලේසි. හරිද? හරි. මම හින්දා මේ සෝවාන් වගනුවින් කියන කොටස පොඩ්ඩක් මම තියෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕන තැනට යමු මෙතනින්. එහෙමයි. අර ලොකු හඳුරු කියන්නේ දැන් අර මේ සූත්‍රයේ තියෙන දර්ශනීය පහණය කරා කියන තැනින් තමයි පටන් ගන්න. මම කිව්වේ මම මේකේ උපුටලා ගන්නේ පොඩක් අපේ ටික සංවර්ධනය කරගන්නේ කොහොමද කියන තැනට. හරි. මේ තියෙන 15 වෙනි මේ ඡේදී නම් මේක පෙන්වන්නේ අපිට ඕන කොටස. මහන්නේ සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝ තියෙනවා. ඒ කියන්නේ සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියන්නේ සංවරාපහතබ්බා කියන එක. ඒක හොඳට මතක තියාගන්න. අර සිංහල මේ ට්‍රාන්ස්ලේෂන් එකේ ඒ ලොකු සවනසලා ලස්සනට මතක් කරලා තිනවා ස්මෘති සංඛ්‍යාත සංවරයෙන් කියලා. ඒ කියන්නේ සිහිය, ස්මෘතිය සිහියෙන් ඉන්න ඕනේ. ඔය සිහියෙන් හිටියොත් තමයි සංවර කරන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන බලන්න. මහණෙනි මේ සස්නේ මහණතෙමේ නුවණින් සලකා චක්ෂු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද. චක්ෂු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාහුට පීඩා කර වූ යම් පරිදාහ කෙනෙක් උපදී නම් චක්ෂු ඉන්ද්‍රිය සංවර සංවෘතව වසන ඔහුට ඒ මේ පීඩාකාරී පරිදාහව නොමෙත්. ඒ කියන්නේ ඇහැ කියන එක සංවර නොකර ඉන්න එකකින් යම්කිසි 10ක් පීඩාවක් මේ ගින්නක් ඇති වෙනවා නම් දුකක් 10ක් ඇති වෙනවා නම් චක්ෂුෂය සංවර කිරීම නිසා ඒ 10 ඇති වෙන්නේ නැහැ කියන්නේ. පැහැදිලිද? මම පොඩ්ඩක් මේක මතක් කරන්න ඕනේ. හරිද? මේ බුදු පියාණන් වහන්සේ මේ කොටස පෙන්වන්නේ ඇත්තම දර්ශනයට සම්ප්‍රාප්ත වෙච්ච සෝතාපන්න කෙනෙක්ගේ සංවරකම. ඒතකොට හොඳට බලන්න ඕනේ දර්ශනය දන්න කෙනා මෙච්චරට සංවර වෙන්න ඕනේ කියලා කියනවනම්. දර්ශනයේ පිනිස කටයුතු කරන අපි කොහොම සංවර වෙන්න ඕනද කියන එක බලන්න. තේරෙනවද? ඕක හොඳට බලන්න මේ ගහක් මුල් ඇද්දට පස්සේ වැඩෙනකොට අපි මහ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ගහේ මුල ඇදලා ගොඩ නැගෙනකොට තියෙන සාත්තුව මේ. ඒක මෙච්චරට සංකීර්ණයි. ඒතකොට ගහක් පැල කරගන්න දාන ශක්තිය කොච්චර අමාරුද? තේරෙනවද? මම මේ මතක් කරන්න උත්සාහ කරන්නේ අර ගහ පැල කරගන්න හදන තැන. තේරෙනවද? මම මේකට ගන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු අර කොටස් ටිකම තමයි. හැබැයි මේක මේ මෙච්චර ගැඹුරු අර්ථයට වඩා අපිට පොඩ්ඩක් පාලනය වෙන්න පුළුවන් පැත්තේ. හරිද? බුදුහාමුදුරුවෝ මේක මෙහෙමම පෙන්නනවා. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. හරිද? ඔය ඉන්ද්‍රිය අගුත්වද්්වාරය කියන එක. ඒ කියන්නේ වැසූ ඉන්ද්‍රිය ඇත්තේ කියන එක. තේරෙනවද? ඒ කියන්නේ නොවැසූ ඉන්ද්‍රිය තියෙනවා නම් මෙහෙම ගන්නකො අපි පැය 24ෙම මේ ආවාසගේ ඇරලා තියෙනවා නම්. ඔයගොල්ලෝ හිතනවද මේ බඩු ඉතුරු වෙයි කියලා? අපි නිකන් හිතමුකෝ මේ වටපිටාවේ හොරු ඉන්නවා, මංගලකාරයෝ ඉන්නවා කියලා අපි දොරවල් ඇරලා තිබ්බනම් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොන හරි ඇරලා තිබ්බනම් අපේ වටින බඩු ඔක්කොම අරන් යනවා. ඒ වගේ තමයි අසකන්නාසේ දිවසරේ මනස කියන එක අරන් ඉන්නව නම් නිකරුණේ. අරන් යන්නේ හොඳම ටික තමයි. හොඳම ටික කියලා කියන්නේ භෞතිකය නෙමෙයි. හොඳම ටික තමයි අපේ තියෙන කුසලය. නැත්තම් අපේ තියෙන මේ ස්කිල් එක. ඒ කියන්නේ ධර්මයේ ප්‍රගුණ කරගෙන යන්න තියෙන අපේ හැකියාවන් ටික මායя අරන් ගියා ගන්නට යනවා. මායяගේ මම මේ පුද්ගල භාවයක් අල්ලනව නෙමෙයි. කෙලස් ටිකම පෙන්වන්නේ. අර බුදුහාමුදුරේ එක තැනක හොඳ මේ අර අපේ තියෙන්නේ හොඳ කියමනක් අර මුට්ටිය දාලා බලනවා කියලා.
ඔන්න ඕකට ඔය මුල් වෙච්ච කාරණා බුදුහාඳුරු දේශනා කියනවා. ඒ කියන්නේ ඒ කාලේ මේ හොරු ගන්න උපක්‍රමයක් තමයිලු. ඒගොල්ලන්ට තේරුණාම මේ ගෙදර හොඳ බඩු තියෙනවා උස්සන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් කියලා. දැන් හැඩි දැඩි පුරුෂයෝ ඉන්න ගේකට කඩම් පැනනොත් ගුටි කන්න වෙනවනේ. ඒ හින්දා කවුද ඉන්නේ කියලා බලන්න මුලින්ම කරන්නේ මේ රිටක මුට්ටියක් දාලා ඒ මුට්ටිය ජනේලෙන් දානවලු. හරිද? ඒතකොට ඒකට ගහන පහර අනුව හොරු තේරුම් ගන්නවලු මේකේ ඉන්නේ ගෑනු කට්ටියද පිරිමි කට්ටියද කියලා. හරිද? ඔය මුට්ටිය දාලා බලනවා කියන්නේ එහෙම එකක් හරි. කෙසේද මට ඒකත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරන්න ඕනේ මේ කාරණා. දැන් ඔය බුදුහාමුදුරුවෝ මේ පෙන්නපු සිද්ධියේදී අර අපේ තියෙන අපිව ආරක්ෂා කරගන්න පුළුවන් නම් හොරු මුට්ටි දැම්මහම අපිට පහර දීලා හොරාට පෙන්වන්න පුළුවන් අපි ශක්තිමත් කියන එක මෙතන. තේරෙනවද? අපිට පහර දී ගන්න බැරි නම් හොරු දන්නව වැඩේ හරි කියන එක. කොහොමත් එනවා. ඉඩ තියනවා කියන එක. මට ඒකත් එක්ක පොඩ්ඩක් මතක් වුණේ අර බුදුහාමුදුරුවෝ ලස්සන තැනක කියනවානේ මේ මහන්නි අල්ලපු ගෙවල් වල වටපිටාවේ ගෙවල් වල හොරු ඇවිල්ලා කඩාගෙන යනවා කියලා දන්නවනම් හොරු ඇවිල්ලා හොරු ගෙවල් බෙදගෙන යනවා කියලා දන්නවනම් ඔයගොල්ලෝ මොනවද කරන්නේ අහනවා. ඒක සෝයන්වන්සලා කියනවා ස්වාමීනි අපි එහෙනම් ආරක්ෂා රැකවල් දානවා කියලා. අද කිව්වොත් කියයි CCTV දාලා මුරකාරියෝ දාලා අපි මේක තාප්ප ගහලා තියන් ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහනවා හොඳයි හැමදාම මාරය කියන හොරා ඇවිල්ලා එහා ගෙදර අපි ආසාවෙන් ආශ්‍රය කරපු මිනිස්සුන්ව මරණය කියන තැනට අරන් යනවා. අම්මලා තාත්තලව අපි අපේ අස්පනා අපිට අරන් යනවා. ඒ හොරාගෙන් බේරෙන්න උත්සාහ කරන්නේ නැද්ද අහනවා. හරිද? බඩු අරන් යන හොරුන්ගෙන් ඔච්චර බේරෙන්න උත්සාහ කරනවා නම් ඔබලා මාරය කියන හොරාගෙන් ජීවිතේ බේර ගන්න උත්සාහ කරන්නේ නැද්ද අහනවා. තේරෙනවද? ඒක මට ඉතින් අර නොකිය දුන්න කණේ පහරක් ඉතින් හිතනවා නම්. තේරෙනවද? අපි භෞතිකය අපේ ජීවිත ආරක්ෂා කරන්න අපි දඟලනවා. අපි දන්නේම නැතුව අපිවත් උස්සන් ගිහිල්ලා.